සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න අපේ සිතුවිලි නිවැරදි කරගන්න ඕනේ. ලෞකික ලෝකෝත්තර දියුණුව ඇති කර ගැනීම සඳහා අපේ ජීවිතයට මුල් වෙන සිත නිවැරදි කරගන්න ඕනේ. ඒ සඳහා අපි විශාල කැපකිරීමක් කරලා තමන්ගේ ජීවිතය ඉතාම නිවැරදි කරගන්න ඕනේ. නැත්තම් සසර ජීවිතය මහා දුක්ඛිත තත්ත්වයකට පත් වෙනවා. ඒ දුක්ඛිත තත්ත්වයට පත් වෙන ස්වභාවයෙන් අත මිදෙන්න තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ඒ දුක්ඛිත තත්ත්වයකට ජීවිතයක් පත් නොවෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපේ තුලින් අපි සකස් කරගන්නේ. මෙන්න මේ தত্ত্বයන් අපි අවබෝධ කරගන්න ඕනේ. අපේ ජීවිතය නිවැරදි කරගන්න අපි නිබඳව නිරතුරුව අපේ සිත නිවැරදි කර ගැනීමේ වැඩපිළිවෙල අපේ තුලින් ආරම්භ කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි පාලනය වෙන්නේ නැහැ. අපේ ආසන්න කාලය හොඳින් ගත වුණාද කියලා නිබඳව පිරික්සලා බලන්න ඕනේ. අපේ අතීතය හොඳින් ගත වුණාද කියලා පිරික්සලා බලන්න ඕනේ. අපේ වර්තමානය මේ මොහොතේ මට ඇතිවන සිතුවිලි නිවැරදි සිතුවිලිද කියලා බොහොම ප්‍රවේශමෙන් අපි පිරික්සලා ඒ නිවැරදි සිතුවිලි අපේ තුලින් සිද්ධ වෙනවාද කියලා නිවැරදි සිතුවිලි ඇති වෙනවාද ඒ සිතුවිලි වලට අනුව අපි ක්‍රියාකාරකම් සිද්ධ වෙනවාද කියලා අපි නිබඳව නිරතුරුව පිරික්සලා බලන්න ඕනේ. මගේ සිත කොයිතරම් සාන්ත ස්වභාවයකට පත් වෙනවද මේ ජීවිතය ගෙවද්දි? මට කොයිතරම් බලවේග චිත්ත බලවේග තියෙනවද අකුසලයන් වලට මුහුණ දෙන්න? අකුසලයේද බලවත් වෙලා තියෙන්නේ? අතීත භාවිතයෙන් ඇතිවෙච්ච සිතුවිලිද බලවත් වෙලා තියෙන්නේ කියලා Taman තුලින් පිරික්සලා බලන්න ඕනේ. මේ ලෝකේ ආදර්ශ සම්පන්නව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පෝෂණය වෙලා කිසිම වැරැද්දක් නොකර ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මම ගෞරවයෙන් සිහිපත් කරන මේ වෙලාවේ බොහෝ වෙලාවට මම මතක් කරලා තියෙනවා ධර්ම දේශනාවලදී. ඇයි එහෙම මතක් කරන්නේ? මගේ හිතට තදින් දැනිච්ච හින්දා එවැනි කතා. නායකයන්ගේ අරිය ධම්ම මහා නායක ස්වාමීන් වහන්සේ 2011 වර්ෂයේ වස් කාලයේදී සඳහන් කරලා තිබ්බලු මේ වස් 3 මාසයේ පුරාවට මම කිසිදු අකුසලයක් මගේ සිතට එන්නේ නැති වෙන්න ජීවත් වුණා කියලා. කිසිම අකුසලයකින් තොරව මාස 3ක කාලයක් ජීවත් වුණා කියලා උන්වහන්සේට මුසාවක් දෙදෙවන්න උවමනාවක් නැහැ. සිල්පද පහෙන් එකක්. මෙච්චර විශාල සීලයක් රැක්ක ඒ උත්තමයන්න් වහන්සේට මේ පෘථග්ජනයින් විසින් කඩන මුසාවාදයේ කියන සිල්පදේ කඩන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ අභීත ප්‍රකාශය සහ අභීත ක්‍රියාව අපේ පින්නත්නි පාත්‍රයට දාන ටිකක් බෙදලා තියෙනකොට ඒකේ දානි වැඩියෙන් බෙදලා තියෙනවා නම් කෙනෙක් වැඩියෙන් සලකන්න ඇවිල්ලා Tamanට කරදරකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් Tamanගේ ගෝල ස්වාමින් වහන්සේලාගේ අකටයුතුකම් අපි දන්නවා උන්වහන්සේට සමහර ලාවට ලොකු පීඩනයන් ඇති වෙන මුළු උන්වහන්සේ යටතේ තිබ්බ සමහර දේවල් වල ගැටලුකාරී තත්ත්වයන් ඕනම කෙනෙකුට ඇති වෙනවා. ඉතින් ඒ වගේ ලොකු දේවල් වලට නායකයෙක් විදිහට මුණ පාන්න සිද්ධ වෙනවා. ඒ සියල්ල හමුවේ මොකද විශාල පිරිසකගේ නායකත්වයක් හොබවනකොට එහෙම දේවල් වෙනවා. ඒ සියල්ල හමුවේ ලෝභ දේශ මොහයකින් තොරව අකුසලයකින් තොරව ගැටෙන්නේ නැතුව ඒවත් එක්ක ඇලෙන්නේ නැතුව Tamanට ලැබිලා තියෙන වරප්‍රසාද ආදියත් එක්ක මාස 3ක කාලයක් නිහඬව කුසලයෙන් පරිපූර්ණ සිතක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ලක් ධරණී තලයටම ආශිර්වාදයක් ඒක. එවැනි චින්තනයක් එවැනි පුද්ගලයෙකුගේ ඒ අභීත ක්‍රියාව ලෝකයෙන් වසන් වෙලා තියෙන්නේ. ලෝකයේ මිනිස්සුන්ට ඒක වටින්නේ නැහැ. ලංකාවේ ඉන්න කෝටි 200කට ආසන්න පිරිසකගෙන් කී දෙනෙකුටද එවැනි උත්තම ක්‍රියාවක වටිනාකම තේරෙන්නේ? ලෝකයේ මිනිස්සු වටිනාකම් දෙන්නේ තම තමන්ට සාපේක්ෂව තියෙන දේවල් වලට.
මොකක් හරි රටකින් ගායකයෙක් ආවා කිව්වොත් ඒ ගායකයාගේ හැසිරීම, නළුවෙක් කෙනවා කිව්වොත් ඒ නළුවාගේ වීර වික්‍රමාන්ත ක්‍රියාවන්, කොහේ හරි තියෙන මොකක් හරි මේ තියෙන ඔය ඒ තරම්ම වැදගම්මකට නැති දේවල් වලට මිනිස්සු ලොකු වටිනාකම් දීලා. සමහරට දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. සමහරට කෙනෙක් තවත් කෙනෙකුට බයින දෙයකට වෙන්න පුළුවන්. සමහර විට ඔය කුමන හෝ සාකච්ඡාවකදී ටිකක් අභීතව කතා කරා වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි දේවල් වලට ලොකු වටිනාකම් දීලා ජාතික වශයෙන් වීරවරයෙක් වෙන්න ඕනේ කියලා හිතන පතන ජාති අය අතර වාරේ මේ වගේ දේවල් වලට මාස 3ක් අකුසලයකින් තොරව ජීවත් වීම කියලා කියන මහා උත්තම වීර ක්‍රියාවකට වටිනාකම් දෙන මිනිස්සු කොච්චර අඩුද? ඒ ඇයි ඒ වටිනාකම් සාපේක්ෂ හින්දා. ලෝකයේ සැබෑ වටිනාකම් මිනිසුන්ට තේරෙන්නේ නැති හින්දා. ඒකින්ද තමන්ගේ ගුණවන්තකම තමන්ගේ සීලවන්තකම වර්ධනය කරගන්නකොට ඒවට වටිනාකම් හොයන්න යන්න එපා පෘථග්ජන මිනිසුන්ගේ. හැබැයි ඒකට වටිනාකමක් දෙන මහා උත්තමයෙක් ඉන්නවා. ඒ උත්තමයව දකින්න පුළුවන් අපිට. අපේ හිත මහා සුවදායක තත්ත්වයකට පත් කර ගන්නකොට පින්වත්නි ඒකට අදම මිනිස්සුන්ගේ වටිනාකම් හොයන්න යන්න එපා. තුන් ලෝකයම අවබෝධ කරගත්ත මගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ වචනයට, තුන් ලෝකයම අවබෝධ කරගත්ත මගේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ අනුමැතියට, සාදුකාරයට මං යටත් වෙලා අන්න ඒ වටිනාකමට වටිනාකම් දෙන්න. තමන්ගේ ජීවිතය ධර්මය තුළ ධර්මානුකූල සිතුවිලි තමන්ගේ හිතෙන් ඇති වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. එතකොට වටිනාකම අපිට හම්බෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. ඒ උතුම් ධර්මය ශක්තියක් විදිහට මේ ලෝකේ කැරකෙනවා. මේ ලෝකේ ජීවමාන බුදුපියාණන් වහන්සේ දකින්නට පුළුවන්කම තියෙනවා ධර්මය දැකීමේ. ඒක බුද්ධ වචනය. එහෙනම් ඒ ධර්ම ශක්තිය තුළ ඒ සීලය ගුණය ආරක්ෂා කරන අය තුළ එවැනි මහා ශක්ති සම්පන්න සිතුවිලි පහළ වෙනවා. ඒ පහළ වෙන සිතුවිලි තමන්ගේ තුළින් අත්දකින්න. එක ස්වාමින් වහන්සේ නමක් ඉදිරියට ජනනායකයෙක් එනවා බොහෝ ස්වාමින් වහන්සේලා පිරිසක් ඉන්න තැන. මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ නායකයා වැඩිය ගරුගාම්භීර භාවයක් දක්වන්නේ. ඒ ආසන්නයේ හිටපු ස්වාමින් වහන්සේ නමක් කියනවා ඔබ වහන්සේව දැක්කේ නැද්ද? එතකොට ඒ ආසන්නයේ හිටිය තවත් ස්වාමින් වහන්සේ නමක් මතක් කරනවා මේ නායකින්ගෙන් නෙවෙයි නිවැරදි භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ සක්විති රජුරුව ධන නමන කෙනෙක්. ඒකින්ද මේ දේවල් පිළිබඳව තැකීමක් ඇති කරගත යුතු නැත කියලා. ඒක තමයි ඇත්ත. අපේ ජීවිතය සීලවන්ත ගුණවන්ත කරගත්තොත් අර කිව්ව ස්වාමින් වහන්සේ වගේ අපේ ඔය මම සඳහන් කරපු මහා උත්තමයන්න් වහන්සේලාට මේ නායකයොත් එක්ක නැත්තම් ලෝකයේ බොහෝ පිළිගැනීමකට පත් වෙලා තියෙන ලෝක සම්මුතියේ එයාත් එක්ක ගැටීමක් තිබුණෙත් නැහැ. ඇලීමක් තිබුණෙත් නැහැ. ඒ අයගේ හිස නමීම බලාපොරොත්තු වෙනෙත් නැහැ. හැබැයි හිස නැමුවා කියලා ප්‍රශ්නයක් වුණෙත් නැහැ. නිදහස් ජීවිතයක් ඒක. උන්වහන්සේලාගේ චරිත භාවිතයෙන් උන්වහන්සේලා දැන් ওই මං කිව්වා වගේ සිද්ධි වලට මුහුණ පාපු අය. චරිත භාවිතයෙන් ඒක ඉතාමත් හොඳින් පේන්න තිබුණා. ඒකද අපි යා යුතු ගමන යා යුතු තියෙන පින්නත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට බෞද්ධ කියන සංකල්පය තුලයි අපි ඉදිරියට යන්නේ. ඒ බෞද්ධ කියන සංකල්පය තුළ අපි ඉදිරියට යනකොට අපි හොඳට බලන්න ඕනේ බෞද්ධ කියන සංකල්පය තුළ අපි ඉදිරියට යනකොට අපි හොඳට බලන්න ඕනේ. කොයි විදිහටද මේ දේවල් හරියට සකස් කරගන්න කියලා. මගේ තුලින් බෞද්ධ ධර්මයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුමත කරපු හැඟීම් වලට අදාළ හැඟීම් පහළ වෙනවද? මගේ සිත තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අදාළ සිතුවිලි අදාළ හැඟීම් පහළ වෙනවද කියලා අපි ඉතාමත්ම නිරවුල්ව හොයලා බලන්න ඕනේ. හරිද?
ඉතාමත්ම නිදහස්ව හොයලා බලන්න ඕනේ. මේ ජීවිතය ඉතාම හොඳින් අරගෙන යන්න නම් සත්‍යවාදීව තමන්ගේ පැත්ත හැරිලා ධර්මානුකූල සිතුවිලි පහළ වෙනවද කියලා බලන්න නම් ධර්මය දැනගන්න ඕනේ. ඉතින් ඒක හින්දා සාර්ථක මනුස්සයෙක් බවට පත් වෙන්න නම් නිකම් පිස්සෙක් වගේ ජීවත් වෙන්නේ නැතුව, තමන්ට දැනෙන දේ හරි කියලා හිතාගෙන ජීවත් වෙන්නේ නැතුව, ධර්මානුකූල ජීවිතයකට මගේ සිත සකස් කරගන්න ඕනේ කියලා සකස් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. සකස් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරනකොට අපිට තේරෙන්න ඕනේ අපි යහපත්ම යහපත් තත්වයකට අපේ හිත පත් කරගෙන තියෙනවාය කියලා. එහෙම දැනුනොත් තමයි සැලසුම් සකස් කරන්න පුළුවන් වෙන්නේ තමන්ට නිවැරදිව. වැරදෙන තැන් නැවත වරදින්නේ නැති වෙන්න. වැරදෙන තැන් නැවත වරදින්නේ නැති වෙන්න තමන්ගේ ජීවිතය නිරවුල් කරගන්න ඕනේ. වැරදෙන තැන් නැවත වරදින්නේ නැති වෙන්න හැම වෙලේම සකස් වෙන්න ඕනේ. ඔළුව විකාර වෙලා වගේ නැත්තම් ලෝභ දේශ මොහ වලට යට වෙලා එන සිතුවිලි වලට සාධාරණ ඉෂ්ට කරන්න තමන්ගේ පැත්තෙන් එක ආකාරයේ වැඩපිළිවෙළ අරගෙන යයි. මේ ඔක්කොම අපිට අපේ පැත්තෙන් ඉතාමත්ම යහපත් විදියට හදාගන්න අපි කටයුතු කරන්න ඕනේ. හොඳයි. කොහොම නමුත් කමක් නැහැ. ජීවිතේ ජීවත් කරවන්න නම් හරි සිතුවිලි ඇති වෙන විදිහට හිත හදන්න ඕනේ. පහුගිය දවස් ටිකේ අපි මරණයේදී සිද්ධ වෙන දේ, මරණයේදී මරණාසන්න කාලයේදී ඊළඟ භවයේ සකස් වීමට ආසන්නයේම මේ භවය සම්පූර්ණයෙන් බලපාන හැටි පුදුමයි එක අතකින්. මේ ජීවිතේ කරපු කියපු සියලු දේ සම්මුඛ පරීක්ෂණයක් වගේ කියලා මම කිව්වේ. මරණාසන්න මොහොතේදී සම්මුඛ පරීක්ෂණයකට ලක් වෙලා සමහරවිට නිමිති පහළ වෙනවා. කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා අපි සඳහන් කරලා තියෙනවා. අපි ඒවා ගැන කතා කරමු ඉදිරියේදී. ඒවා අනුව හිතා ගන්න පුළුවන්. සමහර අයට සමහර අය කෑ ගහනවා, දෙවිවරු ඇවිල්ලා කතා කරනවා කියලා. සමහර අය බය වෙනවා, යක්කු දකින්නවා කියලා. සමහර අය ගින්දර දකින්නවා කියනවා. කෑ ගහනවා, විලාප තියෙනවා. එහෙම නිමිති පහළ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒවා අපි අපේ ජීවිතයට අර්ථ සම්පන්නව ඒකරාශී කරගන්න ඕනේ. ඒ අර්ථ සම්පන්නව ඒකරාශී කරගන්න ගියාම අපිට අපේ ජීවිතය ඊටාම නිරවුල් කරගන්න, සිතුවිලි නිදහස් කරගන්න අකුසලයෙන් වැඩපිළිවෙල හදා ගන්න ඕනේ. දැන් ඉතින් අපි මරණය ගැන ගොඩක් දේවල් කතා කරා. ඒක හින්දා ඒ මරණයට අදාළ මේ කතා කරපු දේවල් පසුගිය දින කීපයේ කතා කරනකොට මම හිතන්නේ දවස් 3ක් තිස්සේ අපි කතා කරා. දැන් ඒ කතා කරපු දේවල් වලින් ප්‍රයෝජන ගන්න හැටි, ප්‍රයෝජන ගන්න මානසිකාරය සකස් කරගන්න හැටි කතා කරන්න වෙනවා. එහෙම නැත්තම් අහලා අතහැරෙයි. අහලා අහන වෙලාවට ලොකු හැඟීමක් ඇති වෙලා ඊට පස්සේ ඒක අතහැරිලා යනවා නම්, අහන වෙලාවට ලොකු හැඟීමක් ඇති වෙලා ඒක අතහැරිලා යනවා නම් ඒක තවත් එක ගීතයක් විතරයි. තවත් එක පදයක් විතරයි. ඇයි එහෙම කියන්නේ? ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකින්ද අහගත්ත දේ තමන්ගේ චිත්තසංතානයෙන් ප්‍රබලව නැගෙන විදිහට සකස් කරන්න ඕනේ. ඒක ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම. ලෞකික ජීවිතය සකස් කිරීමකදී වුණත්, ලෞකික ජීවිතය සකස් කර ගැනීමකදී වුවත් අපිට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. මොනවාද? ඊට අදාළ යහපත් සිතුවිලි, ඒක සකස් කරගන්න අවශ්‍ය කරන යහපත් සිතුවිලි කොයි තරම්නම් මගේ තුළ ක්‍රියාත්මක වෙනවද? තමන් කරගෙන යන වැඩපිළිවෙල පවා නිවැරදි කරගන්න තමන්ගේ ඇතුලෙන් එන බලය මොකක්ද කියලා. මොනවා හරි ව්‍යාපාරයක් හරි මොනවා හරි ක්‍රමවේදයක් අරගෙන යනකොට ඒ අරගෙන යන ව්‍යාපාරයේ, ඒ අරගෙන යන ක්‍රමවේදය තුළ අපිට තමන්ටම අසාධාරණයක්, තමන්ටම ආපස්සට හැරීමක්, පස්සට ඇදීමක් සිද්ධ වෙනවා කියලා දැනගෙනත්
අපිටම අපිව පාලනය කරගන්න බැරුව අනවශ්‍ය දේවල් සිද්ධ වෙන අවස්ථා එමට තියෙනවා. එවැනි අවස්ථාවලදී තමන්ගේ හිත තුළින් අර පාලනය වෙන්න අවශ්‍ය කරන ධර්මතා එන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ. නායනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ ගැන අපි කතා කරා. මාස 3ක් අකුසලයක් නැතුව ඉන්න පුළුවන් ශක්තිය තියෙන්නේ දත්මිජිකාගෙන් නෙවෙයි. පින්වත්නි, ඒ ගෙවපු ජීවිතයේ භාවිතයෙන් ගෙවපු ජීවිතයේ කුසලය සංවර්ධනය කරන්න කරපු මහා කැපකිරීමක ධර්මය හැදෑරීමෙන් ධර්මය දේශනා කිරීමෙන් විනයානුකූල ජීවිතයක් ඉතා ප්‍රබලව ගත කිරීමෙන් ධර්මය මෙනෙහි කිරීමෙන් භාවනා කිරීමෙන් මේ බොහෝ දේවල් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා ඒ බොහෝ දේවල් හේතු වෙලා එකතු වෙලා මාස 3ක කාලයක් කිසිම අකුසලයකට ඒ හිත තුළින් නැගෙන්නට ඉඩක් නැති විදිහට කුසලයේ ප්‍රබල වෙලා. ඒක වෙලා. ඒක උනේ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, ඒ ධර්මයේ අනුහසින් ඒ ධර්මයේ භාවිතා කිරීම නිසා තමන් තුළින් නැගෙන අති ප්‍රබල කුසලයේ පිහිටෙන්. එහෙම නැතුව මේ දැන් අධිෂ්ඨාන කරගන්නකෝ. ඒවා පිරික්සලා බලන්න එහෙමයි. පුළුවන් නම් මං අහනවා. එක දවසක් මම අකුසලයක් නැතුව ඉන්නවාමයි කියලා උදේ 6ට අධිෂ්ඨාන කරගන්න හැන්දෑව 6 වෙනකම් මං අකුසලයක් නැතුව ඉන්නවා කියලා. පැයක් අඩුම ගානේ. තීන මිද්දේ කියන්නේත් අකුසලයක්. කුසීතකම කියන්නේ අකුසලයක්. උද්දච්චය කියන්නේ අකුසලයක්. උන්වහන්සේ අකුසලයේ ගැන හොන්දට දැනගෙන ඒ අභිත ප්‍රකාශය කරන්නේ. කුක්කුච්ච කියලා කියන පසුතැවීම කියන්නේ අකුසලයක්. අපේ පින්වත්නි, ඒවා නැගෙන්නේ නැති වෙන්න හිතක් සකස් කරනවා කියන එක තරම් බුද්ධිමත් කෙනෙක් බුද්ධිමත් දෙයක්. කොච්චර සකසුරුවමකින් ඒ දේ කරන්න ඕනද කියලා දන්නේ ඒවා කරන්න උත්සාහ කරන මිනිස්සු විතරයි. කොයි හරි තැනකදී අකුසලයෙන් තොරවම ජීවත් වෙන්න ඕන කියලා ගන්න උත්සාහයක් තියෙනවා නම් ඒ උත්සාහය කොයිතරම්නම් ප්‍රබල වෙන්න ඕනද? කොයිතරම්නම් අකුසලය දුරු කරගෙන ඒ කුසලය වර්ධනය කරගන්න කොයිතරම්නම් කැපකිරීමක් කරන්න ඕනද කියලා දන්නේ උත්සාහ කරන මිනිස්සු විතරයි. උත්සාහ නොකරන මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒක හරි ලේසි වැඩක් කියලා. ඕන වෙලාවක කරන්න පුළුවන් කියලා. ඒක කොයි වගේද දන්නවද? හුඟක් අය දැකලා ඇති පොල් කෙක්ක. පොල් කෙක්කෙන් පිහිය බැඳලා කෙක්ක උඩට පොල් වල්ලට දාලා පොල් වල්ල ඇදලා තමයි පොල් කඩන්නේ. ඒක ඉතින් මං කියන්න ඕනේ දන්නවා. මං එහෙම නිකන් ඒක මතක් වෙන්න වගේ කිව්වේ. හුඟක් අය මං හිතන්නේ දැකලා තියෙන ඕක. අර පොල් කඩන කෙනා පොල් වල්ලට අර පිහිය දාගන්න සමහර වෙලාවට බැරුව දඟලද්දි තව චුට්ටක් එහාට දැම්මනම් හරි, තව චුට්ටක් එහාට දැම්මනම් හරි වගේ ඈත ඉඳන් බලාගෙන ඉන්න අපිට හිතෙනවා මේක දාගන්න බෑනේ. ඔය පොඩ්ඩක් උසලා තව එහාට දැම්මනම් ඕක ඉවරයිනේ කියලා බලාගෙන ඉන්න අයට හිතෙනවා මං අතර ගත්තා නම් දාන හැටි දන්නවා කියලා. ගීතයක් ගායනා කරනකොට කවුරු හරි කෙනෙක් වරද්දනවා. හරියටම මාත්‍රයට ගායනා කරන්නේ නැති වෙනකොට අහන් ඉන්න කෙනාට හිතෙනවා මෙන්න මෙතන වැරදි කියන විදිහ මං කිව්වා නම් ඕක කියනවා කියලා. හැබැයි බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට ලේසියෙන් කරන්න පුළුවන් කියලා හිතන දේවල් කරන්න බලන්න කොච්චර අමාරුද කියලා. ඒ වගේ ප්‍රබල කුසලයන් වර්ධනය කරගත්ත මිනිසුන්ගේ චරිත දකින්නකොට අපිට හිතෙනවා ඔව් තව ටික දවසකින් මාත් එක කරනවා කියලා. අඩුම තරමින් ආහාරයක්වත් පාලනය කරගන්නේ නැහැ. තමන්ට සාපේක්ෂව හිතාගෙන ඉන්නවා මට මේක ඕන වෙලාවක කරන්න පුළුවන් කියලා. කරන්න ගන්න බලන්න. පැහැදිලිවම ඇලීමෙන් ගැටීමෙන් අයින් වෙන්න ආහාර පාලනය ඉතාම වැදගත්. ආහාරයේ මාත්‍රාන්‍යතාවය කියන එක බුදු පියාණන් වහන්සේ වෙනමම දේශනා කරලා තියෙන දෙයක්. නිවන් දකින්න අත්‍යවශ්‍යයි. මූලික කුසලය පූර්ණය කරගන්න අත්‍යවශ්‍යයි. ඉතාම අත්‍යවශ්‍ය කාරණා කීපයක් දේශනා කරපු තැන ඔය ආහාරයේ මාත්‍රාන්‍යතාවය කියන එක තියෙනවා. ජාගාරී අනුയോഗය, ඉන්ද්‍රිය සංවරය වගේ දේවල් අත්‍යවශ්‍ය කරුණු. ඉතින්
මේ තත්ත්වයන් යටතේ අපි අපේ ජීවිතය ඉතා නිරවුල්ව ගත කරන්ඩ අවශ්‍ය කරන පසුබිම සකස් කර ගණ්ඩෝ නෑ. ඒකයි මම මේ දේවල් මෙච්චර කියන්නේ. ඉගෙන ගෙන නම් වැඩක් නෑ. ඒගෙන ගත්තදේ තමන්ගේ මනසින් නැගෙන විදිට හදාගන්න ඕන. මරණය ගැන ඔය කියපු දේවල් දවස් 3ක් තිස්සේ අපි කතා කරපු දේවල් කර්මය ගැන තවත් නොයෙකුත් දේවල් ගැන මතක් වෙන විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ජීවිතය ගෙවනකොට මේ ජීවිතය හේතු වෙලා ඊළඟ භවය සකස් වෙනවා කියන එක හැම වෙලේම මතක් වෙන්න ඕනේ. එහෙම මතක් වෙන්නේ අර මරණය ගැන මතක. මොකද මරණය තමයි මේ ජීවිතයත් ඊළඟ ජීවිතයත් සම්බන්ධ කරන වැඩපිළිවෙල. එතන තමයි ඒ වෙනස සිද්ධ වෙන්නේ. චුතියත් එක්ක පෙරපසු නොවී ප්‍රතිසන්දිය හටගන්නවා. භවයක් හටගන්නවා. ඒ භවයට හේතු වෙන්නේ කුමන හෝ භවයක්. ඒ භවයට හේතු වෙන්නේ ඔන්න ඔය කියන ඒ භවය හටගන්න අවස්ථාවේදී සම්බන්ධ වෙන සිද්ධිය තමයි මරණය. එතකොට මරණය කියන එක අපිට මතක් වෙන වාරගාන වැඩි වුණොත් මරණය කියන එක මතක් වෙන වාරගාන වැඩි වුණොත් අපිට ඊළඟ භවය මතක් වෙන වාරගාන වැඩි වෙනවා. ඊළඟ භවය මතක් වෙන වාරගාන වැඩි වුණොත් මරණයේදී සිද්ධ වෙන ඊළඟ භවය සකස් වෙන්න හේතු වෙන දේවල් නිවැරදි කරගන්න ඕනේ කියලා මතක් වෙන වාරගාන වැඩි වෙනවා. ඒ සඳහා කළ යුතු දේවල් මතක් වෙන වාරගාන වැඩි වෙනවා. එතකොට මේ දේවල් මෙහෙම චක්‍රීයව එකින් එකක් එක්ක සම්බන්ධ වෙලා වැරැද්දක් කරනකොට අන්තිමට ඒ වැරැද්දට බය උපදිනවා. ඒ සසර බය, අපාය බය. හරි? ඒවා ඒ බය හේතුවෙන් ඒවා නවත්ත ගන්න අවශ්‍ය කරන වීරිය උපදිනවා. ඉතින් මේවා එකකට එකක් සම්බන්ධ වෙලා අපි ඊටමත් යහපත් ජීවිතයකට පත් වෙනවා. මේ මොහොතේදී අපිට නිබඳව නිරතුරුව මරණය මතක් වෙනවා නම්. එහෙනම් මරණය නිබඳව නිරතුරුව මතක් වෙන විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ. හරි? මරණය නිබඳව නිරතුරුව මතක් වෙන විදිහට අපේ ජීවිතය සකස් කරන්න ඕනේ. යමක් නැවත නැවත මතක් වෙන විදිහට සකස් කරන්නේ කොහොමද? හිතක්. ඒකට අවශ්‍ය කරනවා අනුස්සතිය කියන මූලධර්මය. හැම දෙයකටම සම්බන්ධව යමක් මතක් වෙන්න නම් ඊට අදාළ මෙනෙහි කිරීම බහුල කරන්න ඕනේ. අනුස්සතිය කියලා කියන්නේ නැවත සිහි කිරීම. අනුස්සතිය කියලා කියන්නේ නැවත සිහි කිරීම. නැවත සිහි කරනකොට අපිට ඒ සිහි කරපු දේ නැවත මතක් වෙන ස්වරූපයට එනවා. ඒ සිහි කරපු දේ නැවත මතක් කරන ස්වරූපයට එනවා. අන්න ඒක අපි හදාගන්න ඕනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හරි? එහෙම මතක් කරන ස්වරූපයට එනවා, මතක් වෙන ස්වරූපයට එනවා. ඒකින්ද අපි මොකද කරන්න ඕනේ? මතක් වෙන්න ඕන කාරණාවක් තියෙනවා නම් අපේ ජීවිතේ ඉන්නකොට ප්‍රබලව මතක් වෙන්න විතරක් නෙවෙයි ඒ මතක් වීමත් එක්ක ප්‍රබල කුසල සංස්කාරයක් හැදෙන්න ඕන නම් ඒ සංස්කාරය හැදෙන විදිහට ඒ අදාළ කාරණා මතක් කරන්න ඕනේ. මරණය නිකම් මතක් කරලා නම් බෑ. මරණය මතක් කරනවත් එක්ක අම්මෝ මැරෙන්න නම් බෑ. ඊළඟ භවයේදී මට මේ වගේ භෝග සම්පත් හම්බෙන්න ඕනේ කියලා බය සහගතව මරණය මෙනෙහි කරොත් එන්න බය වැඩි වෙනවා. එහෙනම් මෙනෙහි කළ යුත්තේ ඕනම දෙයක් මෙනෙහි කළ යුත්තේ. කවුරු හරි ගැන තරහෙන් මෙනෙහි කරොත් එයා ගැන තරහ වැඩි වෙනවා. කවුරු හරි ගැන මෛත්‍රියෙන් මෙනෙහි කරොත් එයා ගැන මෛත්‍රිය වැඩි වෙනවා. කවුරු හරි ගැන තරහෙන් මෙනෙහි කරොත් එයා ගැන තරහ වැඩි වෙනවා. කවුරු හරි ගැන මෛත්‍රියෙන් මෙනෙහි කරොත් එයා ගැන මෛත්‍රිය වැඩි වෙනවා. ඉතින් එහෙමනම් තේරුම් ගන්න ඕනේ මෛත්‍රිය වර්ධනය කර ගැනීම කියන එක තරහ අයින් කරගන්න අවශ්‍ය කරන දෙයක්. ඒ වගේ ඊළඟ භවය ගැන මතක් වීම මම මේ ගෙවන ජීවිතය ඊළඟ භවයේ මහා විනාශකාරී සකස් වීමකට හේතු වෙනවා. මම තිරිසනෙක් වෙලා උපදින්න හේතු වෙනවා. මං මහා අභාග්‍ය සම්පන්න ඉරණමකට ලක් වෙනවා.
පාරේ දඩාවතේ යන බල්ලෙක් වෙලා ඉපදුනොත් ඉතින් ඔහේ ඇවිද ඇවිදින්දී කවුද දන්නේ? කවුරු හරි දෙන දෙයක් අයි. කවුරු හරි ගල් පාරක් ගහනකොට දුවයි. හැම කෙනාම දිහා බලාගෙන වලිගෙවනවා නිදි. කවුරුත් ගණන් ගන්න නැති වෙයි. දුක් බල්ලා කියලා හැම වෙලේම එලවයි. ඊට ඒ මදිවට කස කස ඉන්න වෙයි. හිතන්නකෝ බෙහෙතක් කරගන්න දන්නේ නැති කවුරු හරි බෙහෙතක් කරේ නැත්නම් මොකුත් කරන ජීවිත කාලෙම විනාඩියකට 10 පාරක්වත් ඊට වැඩි වාර ගාණක් හැම වෙලේම කස කස ඉන්න තිරිසන් සතෙක් විඳින දුක ගැන පොඩ්ඩක් හිතන්න. ඔය පාරවල් ඕන තරම් දකින්නේ. ගොඩාක් පායන කාලවල් වල වතුර බින්දුවක් නැතුව පහුගිය කාලේ කොරෝනා වෛරසයෙන් හින්දා පාරවල් වල කිසිම මිනිසෙක් නැති පාන් කෑල්ලක් එළියට විසි කරන්න කෙනෙක් නැති තත්ත්වයට පත් වෙනකොට බොහෝ තිරිසන් සත්තු මාර්ගයේ හිටපු කොච්චර කුසගින්න හිටියද. ඉතින් මේ ඔක්කොම කර්ම එතෙන්ට වැටෙන්න පුළුවන් මාව. ඒකින්ද මරණය ගැන මෙනෙහි කරපුවාම තමයි මේවා මතක් වෙන්නේ. ඒවා ප්‍රබලව මතක් වෙන විදිහට හිත හදන්න ඕනේ. ඒවා ප්‍රබලව මතක් වෙන විදිහට හිත හදන්න ඕනේ. කිසි දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා බිත්තියේ වහන සමනලයා එකපාරටම අර හුණට බිලි වෙලා අමුවේ බෙල්ල කඩලා අංගපසංග වීසි කරලා දාලා අමුවේම ගිල දානකොට ඇති වෙන තත්ත්වයන් පොඩ්ඩක් හිතුවද? දකින්න තියෙන ඕන තරම් ඒවා දකින්නේ නැහැ. බලනකොට අර මකුළු දැලට ඔතා ගන්න කෙනා තමන් කියලා හිතන්නකෝ. මාව කවුරු හරි ලොකු සතෙක් ඇවිල්ලා ලොකු කඹ වලින් ඔතලා අතපය හොල්ලන්න බැරුව ඔළුවට ලොකු කට්ටකින් විදලා මගේ ඇඟේ තියෙන සාරේ උරා බිව්වොත් මට කොහොම දැනේද ඒක? රොඩ්ඩ විතරක් ඉතුරු වෙන්න මේ කටු ටිකයි හැමයි විතරක් ඉතුරු වෙන්න උඩට මේ ලේ ටික ඇදිලා යනකොට මොන වගේ දැනේද මොන වගේ රිදෙයිද? එහෙනම් කොහොම වේදනාවක් විඳිනව නැද්ද මේ ත්‍රිසංගත සත්වයෝ? හිමින් සැරේ ගෙම්බෙක්ව අල්ලගෙන ටික ගොදුරකට ගන්නකොට සර්පෙක් මේ ගෙම්බට දැනෙනකොට හිමින් සැරේ තමන් ඇතුළට යන බව බේරෙන්න පුළුවන් තරම් පිම්බිලා කොච්චර කරත් අන්තිමට ඒ සතා අර සතාගේ ග්‍රහණයට ටික යනකොට මොන තරම් බයකින්ද කෑ ගහන්නේ. ඉතින් කොච්චර දුකක් විඳිනවද මේ ඔක්කොම කර්ම විපාක කරන දේවල්. තිරිසන් ලෝකෙ දිහා බලන්න ඇති. හොඳටම ඇති. බරපතල සිරදඬුවම් සහිතව දඬුවම් විදින කෙනෙක් වගේ තමයි හරකෙක් කියලා කියන්නේ. එක වචනයයි කතා කරන්න පුළුවන් මුළු ජීවිත කාලෙටම. හුඟක් සත්තුන්ට ගොළු වෙලා තියෙන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳන් වේවල් පාර හම්බ වෙනවා. පුංචි කාලෙම බැඳ ගන්නවා. ඒ ලැබෙන ජීවිතය හුඟක් වෙලාවට කණුවක් වටේ. ජීවිතේම කණුවක් වටේ. මැරෙන්නෙත් බෙල්ලේ විලංගු දාලා. බෙල්ලට දාපු කඹ ඇතුව ඉපදිලා වගේ හරින එක. ඉපදිලා දවස් කීපයයි නිදහසේ ඉන්න දෙන්නේ. ඒ දාපු කඹේ ඒ දාපු තහංචිය ඒ දාපු විලංගුව මැරෙන කම්ම. මැරෙන්නෙත් මේ කඹේ ඇතුව. අන්තිමට ඒ ශරීරය වල්ලන්න ගියාම තමයි කඹේ කපලා දාන්නේ. ඉතින් දැන් නම් ඉතින් වල්ලන්න ගියාම නෙවෙයි කඹේ කපලා දාන්නේ. මරන්න ගියාම. අවසානයේදී සිද්ධ වෙන්නේ මස් කඩේට විකුණන එක. ඉතින් මේ වගේ කර්ම මස් කඩේට විකුණපුවාම අර තඩි ඔලුවට කුළු ගෙඩි වලින් ගහනවා. ගහලා කලන්තේ දාලා වැටුනහම අමුවේ බෙල්ල කපනවා. ඊට පස්සේ අමුවේ මස් දඟලද්දි හැම ගහනවා. නටන මස් තමයි ගොඩ ගහන්නේ. ඉතින් කර්මවල විපාක. ඒකින්ද බොහෝ පාපයන් කරද්දි මේවා මතක් වෙන්න නම් මරණය මතක් වෙන්න ඕනේ. මරණය මතක් වෙනකොට ඕවා මෙනෙහි කරලා තියාගන්න ඕනේ. ඕවා මෙනෙහි වෙන්න නම් පළවෙනි සුදුසුකම මරණය මතක් වෙන්න ඕනේ. ජීවිතය ගෙවනකොට මේ ජීවිතේ හේතු වෙලා ඊළඟ භවයක් සකස් වෙනවා කියන එක හැම නිමේෂයකම දැනෙන්න නම් මම මැරෙන්න ඉන්න කෙනෙක් කියලා මතක් වෙන්න ඕනේ. මැරෙන්න ඉන්න කියලා කෙනෙක් මතක් වෙන්න නම් මරණය නැවත මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් නැවත මෙනෙහි කිරීම තමයි අවශ්‍ය කරන මානසිකාරය සකස් කර ගැනීම සඳහා අපිට තියෙන උපක්‍රමය. අවශ්‍ය කරන මානසිකාරය සකස් කර ගැනීම සඳහා අපිට තියෙන උපක්‍රමය නැවත නැවත මෙනෙහි කිරීම. ඉතින්
ආය කියන්න දෙයක් නැහැ. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ආය කියන්න දෙයක් නැහැ. මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය බව දැන් තේරිලා ඇති. ඉතින් මෙනෙහි කරන ආකාරය ගැන මම කෙටියෙන් මතක් කරනවා. මොකද මේ මෑත දිනවල නිවන් මඟ විමසුම ධර්ම දේශනා මාලාවේදීත් අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කළා. නමුත් කෙටියෙන් මම මතක් කරන්නම් කොහොමද මේ මෙනෙහි කිරීමට අවතීර්ණ වෙන්නේ කියලා යම්කිසි කෙනෙක් ආරම්භයේදීම හැඟීමක් ඇති වෙන විදිහට මෙනෙහි කරන්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැ. මරණය ගැන මෙනෙහි කරද්දී අපිට දැනෙන්න ඕනේ. ඒ මරණයත් එක්ක මට ලැබිය හැකි අත්දැකීම්. ඒ අත්දැකීම් මෙනෙහි කරනකොට ඒ අත්දැකීම ලැබුණොත් ඒ ලැබෙන වෙලාවේදී මට ඇතිවන හැඟීම උපද්දවන්න ඕනේ මෙනෙහි කරන වෙලාවේ. ඒක ඉපදෙන විදිහට මෙනෙහි කරොත් එතනදී තමයි අපිට ඒකට සූදානම් වීමක් සහ අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබෙන්නේ. මෙනෙහි කරලා ඉවර වෙනකොට අවශ්‍ය කරන කඩයිමට ඒ කඩයිම තුලින් ලැබිය යුතු ප්‍රතිඵලයක් අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒ තමයි ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම. ඒ කියන්නේ ලෝකය අනිත්‍යයි කියන හැඟීම තමයි ජීවිතය අනියතයි මරණය නියතයි. එතකොට මරණය කියලා කියන අනිත්‍ය පසක් වෙන කාරණාව නියත වශයෙන්ම සිද්ධ වෙනවා. එවං භාවි එවං ධම්මෝ ඊතං අනිත්‍යෝති. ඒ ස්වභාවයෙන් මගේ මාව අතවිදීමක් නැහැ. එහෙනම් එන්න ඒ ධර්මයෙන් මට මාව අතමිදිලා නැහැ. එහෙනම් ඒක වෙනවා. ඕනම කෙනෙකුට සිද්ධ වෙන දෙයක් තමයි මරණය කියලා කියන්නේ. ඒකින්ද අන්න ඒ මරණය ගැන නැවත මෙනෙහි කරන්න ඕනේ. සිද්ධ වෙන අකරතැබ්බ ටිකත් මුලින් ඉඳන් මෙනෙහි කරගෙන ගියොත් Tamanට හොඳට තේරෙයි වෙන දෙමන් කලින් කියලා තිබ්බා. මාව කුදලලා අල්ලා ගිහිලා හොරු වගේක් අරගෙන ගිහිලා මාව අතපය හතර බැඳලා කටට රෙදි පාංකඩ ඔබලා කනත් එක්ක වැහෙන්නව බැඳලා ඇස් බැඳලා අත් බැඳලා ඉන්නකොට දැනෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මැරෙන්න වැටෙනකොට තමන්ගේ නිවසේ සමහර විට ලොකු ලෙඩක් හැදිලා මැරෙන්නම රෝහලට අරන් යන්න ප්‍රථම දින කීපයක් නිවසක වැටලා ඉඳී අර රවුමේ ඇවිද අපිට පරණ දැක්ක දේවල් අහපු දේවල් විඳපු දේවල් අහන්න දකින්න විඳින්න යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හරිද? ඇත්තේ නැහැ. එතකොට ඒ දේවල් ගැන අපි තේරුම් ගත යුතු තියෙනවා. එහෙම අවස්ථාවක් අපිට නැහැ. එතකොට අපි බලන්න ඕනේ අහන්න දකින්න විඳින්න යන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒ හිරවීම ඒ වෙලාවේ ඇති වෙන හැඟීම ඒ මොහොතේදී ඇතිවන හැඟීම පිළිබඳව අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකක්ද මේ මොහොතේදී ඇතිවන හැඟීම? ඒ මොහොතේදී ඇතිවන හැඟීම තමයි මාව හිර වුණා වගේ බලහත්කාරකමක් වුණා වගේ අය කවදාක්වත් ජීවිතේ කවදාක්වත් මට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කලින් දැකපු දේවල් දකින්න යන්න, නගර දකින්න, ගම් දකින්න, ඉඩම් දකින්න. එතකොට අන්න එහෙම වෙනකොට ඇති වෙන හැඟීම උපද්දව ගන්න ඕනේ. ඒ හැඟීම උපදින විදිහට ඒ අවස්ථාවට දැන් මුහුණ දෙනවා වාගේ, ඒ අවස්ථාවට මේ දැන් මුහුණ දෙනවා වාගේ අපිට මුහුණ දෙන්නට පුළුවන්කම තියෙන්න ඕන. ඒ මේ මොහොතේදී ඒ දේ සිද්ධ වුණා වගේ. හරි. එතකොට බලන්න ඒ හැඟීම ඉපදෙන තුරු නිවසකට හිර වෙන එක ගැන මෙනෙහි කරන්න ඕන. ඊළඟට නැවත මෙනෙහි කරන්න ඕන අපි නිවසෙන් කුදලලා අරගෙන ගිහිල්ලා ස්පිරිතාලයක ඇඳකට දානවා. තමන්ට සන්තකයේ තමන්ගේ කියලා නිවසේ එකතු කරගත්ත සියලු දෙයක් තියෙනවා නම් ඒ දේ සියලු දේම හීනයක් විතරයි එතනින් පස්සේ. ඒක සටහනක් විතරයි. මනසේ ඇඳෙන චිත්‍රයක් විතරයි තමන්ගේ නිවස කියලා කියන්නේ. ආය කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. අර සින්නක් කරවලියලා තියෙන ඔප්පුවෙන් එතනින් එහාට වැඩක් නැහැ. ඒකේ මම දාලා තිබ්බ නීති රීති එතනින් එහාට වැඩක් නැහැ. ඉතින්
අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මේවා මට අහිමි වෙනවා කියලා. අන්න මෙනෙහි කරන කෙනාට මේ ඔප්පු තිරප්පු වලින්වත් මෙච්චර අමාරුවෙන් ලියාගත්ත මේ කිසි දෙයක් මට අන්තිමට මනසේ තියෙන සටහනක් විතරයි. ඒ සටහනත් එක්ක ඇති වෙන චේතනාව ප්‍රබල නම් මට ගැටලුකාරී තත්යකට පත් වෙනවා. මාව ගැටලුවකට පත් වෙනවා. ඒ සටහනත් එක්ක තියෙන චේතනාව ප්‍රබල නම් ඒ සංඥාවත් එක්ක එන චේතනාව අකුසල චේතනාව මේවා මට දාලා යන්න බෑ කියලා එන චේතනාව ප්‍රබල නම් අන්න ගැටලුව. එතකොට දැම්ම මේක මෙනෙහි කරනකොට තමන්ට මතක් වෙනවා තේරෙනවා මේවා දාලා යන්න වෙනවා කියලා. එතකොට ඒ දේවල් ගැන තියෙන චේතනාව අඩු වෙන්න පටන් ගන්නවා. මැරෙන්න පුරුදු වෙනවා. ඊළඟට ඇහැ පේන්නේ නැතුව යනකොට කියලා මෙනෙහි කරන්න ඕනේ. මගේ ඇහැ මට අතුරුදහන් වෙනවා. ලැබිලා තියෙන ඇහැ සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊළඟට කන ඇහෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ කියලා තමයි මෙනෙහි කරන්න ඕනේ. මොන වගේ දැනෙනවද කියලා මට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට කතා කරගන්න බැරි වෙනවා මට. කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, ගොළු වෙලා වගේ මේ ස්වභාව ධර්මයෙන් මට ලැබිච්ච මේ අවස්ථාව මගෙන් උදුර ගන්න හැටි. ටික හැමතැනම ඇවිද හිටිය මාව ගෙදරකට හිර කරනවා. ගෙදර පරිසරය දැක හිටිය මගේ දේවල් දැක හිටිය උදේ හවස. ඒවා සටහනක් විතරක් ඉතුරු වෙන විදිහට රෝහලකට කොටු කරනවා. ආය කවදාකවත් ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. එහෙම දවසක් එනවා. ඉන්පසු ඇස් දෙකට පේන දේවල් ඒ වෙලාවේ පේන දේවල් නැවත ආය නොපෙනෙන තත්යකට ඇස් දෙකපත් වෙනවා. කන් දෙකට ඇහෙන දේවල් ඇහෙන්නේ නැති තත්ත්වයට කන් දෙකපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි කතා කරලා කෑ ගහලා කියන්න Tamanට පුළුවන්කමක් නැති වෙනවා. මේ ලෝකෙන් මාව අයින් කරනවා. මේ ලෝකෙන් මාව මගේ සම්බන්ධතාව වලින් මාව අයින් කරනවා. ටික අයින් කරනවා. මේ ලෝකේ තියෙන සම්බන්ධතාව වලින් මාව අයින් කරනවා. කතා කරගන්න බැරි වෙනවා ගොළු වෙලා වගේ. අතපය උස්සලා යමක් කරන්න බෑ. ඒවා දැනෙනවා විතරයි. උස්සන්න පෙරලන්න මොකුත් බැරි වෙනවා. ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න බැරි වෙනවා. එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරුව අමාරුවෙන් අදින්න වෙනවා. මේ දේවල් නැවත මෙනෙහි කරනකොට තේරෙනවා මේ ස්වභාවයෙන් මම අයින් වෙලා නැහැ කියලා. මේ ස්වභාවය මගේ තුල තියෙනවා. ඒක ස්ථීර වශයෙන්ම දවසක සිද්ධ වෙනවා. ජීවිතය මරණය නියතව සිද්ධ වෙනවා. ඒ නිසා මේ තියෙන දේවල් මට ඕන හැටියට තියාගන්න බෑ. ජීවිතයේ අනියත ස්වභාවය සහ මරණයේ නියත ස්වභාවය පිළිබඳ හැඟීමක් උපදින්න ඕනේ. ප්‍රබල හැඟීමක් උපදින්න ඕනේ. අන්න ඒ ප්‍රබල හැඟීම අපිට අනිත්‍ය සංඥාව උපද්දවනවා. එතකොට අන්න ඒ ප්‍රබල හැඟීම අපිට ඒ උපද්දවන අනිත්‍ය සංඥාව නිත්‍ය සංඥාව නැති කරලා දානවා. ලෝකයේ බොහෝ දේවල් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න සිද්ධ වෙන්නේ බලාපොරොත්තු ඇති වෙන්නේ මෙන්න මේ නිත්‍ය සංඥාව හින්දා. බලාපොරොත්තු ඇති වුණාම තමයි බලාපොරොත්තු කැඩෙන්නේ. බලාපොරොත්තු ඇති වුණේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. තණ්හා සහගතව යම්කිසි තණ්හා සහගත ප්‍රීතිය උපද්දව ගන්න ඕනේ කියලා. නන්දිය කියලා කියන ඒ ප්‍රීතිය උපදවා ගන්න ඕනේ කියන වස්තුන් කෙරෙහි ඇලීමක් ඇති වෙලා රාගය කියලා කියන ඒ නන්දි රාග සහගත චේතනාවල් ඇති වුණොත් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. ඒවා අඩු කරගන්න මේ මෙනෙහි කිරීමේදී මේවා එක දිගට තියාගන්න බැරි බව දැනිලා තේරිලා මේ හැඟීම ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම ප්‍රබල වෙලා Tamanට ඒ නන්දි රාග අඩු වෙන ස්වභාවයකට පත් වෙනවා. ඒ විතරක්ම නෙවෙයි එතනින් නවත්තන්නේ නැතුව නැවත මෙනෙහි කරන්නට ඕනේ මරණයෙන් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට තමන්ගේ අයගේ මරණය ගැනත් මෙනෙහි කරන්න. තමන්ගේ කියලා ගත්ත ප්‍රිය අයගේ මරණය ගැනත් මෙනෙහි කරන්න. මරණයෙන් පස්සේ සිද්ධ වෙන දේවල් පිළිබඳ කෙටියෙන් මතක් කරනවා නම් මේ මූණ ඉදිමෙන හැටි, නිල් වෙන හැටි, ඇහෙන්, කනෙන්, නාසයෙන් ආදී සිදුරු වලින්
ඕජස් ගලන හැටි කටෙන් ආදියෙන්. එතකොට ඊළඟට මේ ශරීරය මලමිනියක් විදිහට පෙට්ටියක තියලා තියෙන හැටි, ඊට පස්සේ මේක වලලන හැටි, වල්ලපුවාම මේක ඉදිමෙන හැටි, මේක ඉදිමිලා මේ හැම පුපුරන හැටි, ඒවයින් ඕජස් ගලන හැටි, සිලි ගාලා මේ කන් වලින් ඇස් වලින් පණුව ගහන හැටි, මේ හැම දෙයක්ම. ඊළඟට ඇට සැකිල්ල හැමෙන් වැහිච්ච ඇට සැකිල්ලක් මස් සහිත ලේ සහිතව ඉතුරු වෙන හැටි, ඒකත් දිරලා නහර එහෙම දිරලා අන්තිමට හැමත් දිය වෙලා කුඩු වෙලා යන හැටි, ඇට කැබලි ටික ඔක්කොම වෙන් වෙලා ඇට කැබලි ගොඩක් බවට පත් වෙන හැටි, ඒවත් හුණු වගේ කුඩු වෙලා පොළොවට පස් වෙලා යන හැටි මෙනෙහි කරනවා තමන්ගේ ජීවිතේ. ඕවා නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම ප්‍රබල වෙනවා. ඒ විතරක් නෙවෙයි අනුන්ගේ මරණය ගැනත් අපි මෙනෙහි කරන්න ඕන. තමන්ගේ හිතවත් අයගේ මරණය මේ විදිහට සිද්ධ වෙලා මේ ටික වෙන්න පුළුවන් කියලා මෙනෙහි කරන්න ඕන. ඔය කියපු කාරණා වැඩියෙන් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම ප්‍රබල වෙනවා. මෙනෙහි කිරීම නැති වෙනකොට මේ හැඟීම අඩු වෙනවා. මෙනෙහි කිරීම තියෙනකොට මේ හැඟීම වැඩි වෙනවා. මෙනෙහි කිරීම නැති වෙනකොට වැරදි කරන ස්වභාවය වැඩි වෙනවා. මෙනෙහි කිරීම තියෙනකොට වැරදි කරන ස්වභාවය අඩු වෙනවා. හරිද? මෙනෙහි කිරීම නැති වෙනකොට චිත්ත පීඩා ඇති වෙන ස්වභාවය වැඩි වෙනවා. මෙනෙහි කිරීම වැඩි වෙනකොට චිත්ත පීඩා ඇති වෙන ස්වභාවය අඩු වෙනවා. මොකද ලෝභ දේශ මොහ අඩු වෙන හින්දා. ඉතින් මේ වගේ මෙනෙහි කිරීම එක්ක අතීතයට හිත ගිහිල්ලා හිත වික්ෂිප්ත වෙන එක නවතිනවා. අනාගතයට ගිහිල්ලා කම්පණය වෙන එකත් නවතිනවා. ඉතින් මේ වගේ තව බොහෝ දේවල් කතා කරන් තියෙනවා. ඉතින් ඒවා සිද්ධ වෙනවද කියලා කිය බල මේ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. මගේ වෙනසක් සිද්ධ වෙනවද කියලා පිරික්සමින් මේ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් බොහෝ දේවල් තියෙනවා තව සාකච්ඡාවට ගන්න. නමුත් මේ මෙනෙහි කිරීම ටික කරලා අත්දැකීමක් බවට පත් කරගන්න ඕනේ. එහෙම අත්දැකීමක් බවට පත් කරගත්තාම තමයි අපිට අන්තිමට ගෙවන ජීවිතයේ ලොකු ලාභයක් ලැබෙන්නේ. ඒ ගැන අපි හෙට දවසේ සාකච්ඡා කරනවා. මේ මරණ සතිය ලැබීමෙන් නැත්තම් මරණය ගැන මෙනෙහි කිරීමෙන් අපිට ලැබෙන ලාභයන් පිළිබඳව. මොනවද අපිට ඇයි මේක අපි කර යුත්තේ? දැන් කරපුවාම සිද්ධ වෙන දේ කතා කරා අද. ඒ කියන්නේ ඒක කරපුවාම අපිට ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම ප්‍රබල වෙනවා කියලා. ඒ හැඟීමත් එක්ක ජීවත් වෙනකොට මොකක්ද වෙන්නේ කියලා ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම වෙන යහපත මොකක්ද කියන එක ගැන අපි හෙට දවසේ සාකච්ඡා කරනවා. එතකොට මම හිතන්නේ අපිට ආය මරණය ගැන මෙනෙහි කරලා ජය ගැනීම සඳහා අවශ්‍ය කරන වෙනත් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන්ද මෙනෙහි කිරීම පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරන්න. තවදුරටත් ගරුක ආසන්න ආචින්න කටත්තා කර්මයන් ගැන තව කරුණු ගවේෂණය කරන්න. චේතනාව ප්‍රබල වෙන හැටි තේරුම් ගන්න. එහෙම කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල, සසර සුවපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන් තුළින් උපයා සපයාගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එවැනි උත්තම තත්වයකට පත්වන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන ඒ පිරිස් නිසාවෙන් තමයි සිත කය වචනය සංවර කරගන්නට අවශ්‍ය කරන ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු වෙන්නේ. ඉතින් ඒ අයට අපේ ජීවිතයේ නිවැරදි කර ගන්නකොට අපි සංසාර ජීවිතේම සුවපත් කරගන්නවා. එහි සංසාර ජීවිතයේ ලැබෙන්න තිබ්බ බොහෝ දුක් නැති කරගන්නවා. ඒකින්ද සිත කය වචනේ සංවර කරගන්නකොට ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරපු ඇත්තන්ට විශාල පුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා. නමුත් අපි දෙපාර්ශ්වයම තුල ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය ඒ පින්වන්ත පිරිසට කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්න ඒ පින්වන්ත පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ධම්මික ගමගේ මහත්මයා ඇතුළු දූදරු පිරිස කියලායි. ඩුබායිහි වෙසෙන හා ලංකාවේ වෙසෙන කියලායි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ දූදරුවන් පිරිස ධම්මික ගමගේ මහතා ඇතුළු දූදරුවන් පිරිස
ඩුබායි රටේ සහ ලංකාවේ වාසය කරන දෙපාර්ශ්වයම තමයි එකතු වෙලා අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. වසර කිහිපයකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුන ඩී.කේ. විජේසිංහ ගමගේ මෑණියන්ට සහ වසර කිහිපයකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුන ඩී.කේ. විජේසිංහ ගමගේ මෑණියන්ට සහ ඩේවිඩ් ගමගේ පියාණන් ඇතුළු පින් කැමති සියලුම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම මූලික කරගෙන තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මුතුන් ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම දේශනාවේ දායකත්වය දරන අයගේ බලාපොරොත්තු වෙන ඒ මෑණියන්ට පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධම්මික ගමගේ මහත්මයා ඇතුළු දූ දරු පිරිස ඇතුළු සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මිය පරලෝ ගිය ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.